වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ එදිරිවීර ගුණසේකර ප්‍රකාශයේ TDKA ජයන්ත. ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. සංකේතාත්මකව කම්කරු දිනය සැමරීමට පියවර. වැඩ කරන ජනතාව පීඩාවට පත් කරන දිලිඳුකම තුරන් කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිවාරෑ වෙහෙසෙන වැඩ කරන ජනතාවගේ කැපවීම අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට. අන්‍යෝන්‍ය සුවදතාව වර්ධනය කරගනිමින් කටයුතු කිරීමට කම්කරු දිනේදී අදිටන් කරගත යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. මෙරට වැඩිම කොවිඩ් ආසාදිතින් ඊයේ වාර්තා වේ. සංඛ්‍යාව 1600 ඉක්මවයි. තවත් ගම් රැසක් හුදකලා කෙරේ. විල්පත්තු රක්ෂිතයට හානි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ලබා දුන් නඩු තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා. වරාය නගර පනත් කෙටුම් පත 5 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි. බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ අනසක පතුරුවති. ජාත්‍යන්තර කම්කරු දිනය අදටදී තිබේ. පැය 8ක සේවා වැඩමුළුවේ ඉල්ලා 1886 වසරේ මැයි මාස 1 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන් වෙඩි තබා ඝාතනය කෙරිණ. එය මුල් කරගෙන කම්කරු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකේ පුරා කම්කරු දිනය මැයි 1 වෙනිදා සැමරීම සිදු කෙරේ. නමුත් ලෝපුරා ව්‍යාප්ත කොවිඩ් වෛරසය හේතුවෙන් මෙවර මැයි දින රැලි නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ. ඒ අනුව සියලුම දේශපාලන පක්ෂ ඊට එකඟත්වය පළ කරයි. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ කම්කරු ප්‍රජාව වැඩි වශයෙන් පීඩාවට පත් කරන දිලිඳුකම සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට එය ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බවයි. වර්තමානයේ ව්‍යාප්ත වන කොවිඩ් වසංගතයේ හේතුවෙන් කම්කරු ප්‍රජා අභියෝගයට ලක්වුවද වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාල වන පරිදි සීමා පැනවීම සිදු නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. කොවිඩ් වසංගතය හමුවේ උද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිවාරෑ වෙහෙසෙන වැඩ කරන ජනතාවගේ කැපවීම අගය කරන බව ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘද්ධිය උදෙසා කම්කරු ජනතාව කරනු ලබන කැපවීම සෑම කල්හිම ප්‍රශංසනීය වේ. වැඩබිම්වල දහඩිය වගුරුවමින් සියලු දෙනාගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන ජනතාව කරනු ලබන මෙහෙවර ඇගීමට මේ අවස්ථාවක් කරගන්නා බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. අදට දින කම්කරු දිනේදී මෙන්ම ඉදිරියටත් එකිනෙකා අත් නොහැර අන්‍යෝන්‍ය සුවදතාව වර්ධනය කරගනිමින් ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වර්තමානයේදී වැඩ කරන ජනතාව පීඩාවට පත් ඇති බවත් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතු බවත් හෙතෙම කියයි. මානව වර්ගයාගේ යහපැවැත්ම සුරක්ෂිතතාව හා අනාගත අභිලාෂයන් මුදුන්පත් කරලීමට සිය ශ්‍රමය කැප කර වැඩ කරන ජනතාව ඇගීම හා සැමරීම සඳහා අද දින අවස්ථාවක් කරගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පෙර පරිදි මැයි දින පෙළපාලිසා රැලි පැවැත්වීමට නොහැකීම වැඩ කරන ජනතාවට මෙන්ම රජයටද ඉමහත් කනගාටුවක් බව මැයි දින වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන කම්කරු අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙවර කම්කරු දිනයට සමගාමීව ජනතාව එක් රැස් නොකර සංකේතාත්මකව සැමරීමට දේශපාලන පක්ෂ තීරණය කර ඇත. වැඩ කරන පන්තියට හොඳ අනාගතයක් ගන්න තේමා කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි දිනය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සමරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මාර්ගගත ක්‍රමයට එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කම්කරු අමාත්‍ය දිවංගත TB ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරු 8:30ට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ප්‍රථම වරට මැයි දිනයේ ජාතික නිවාඩු දිනයක් බවට පත්වුවේ බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේ කම්කරු අමාත්‍යවරයාව සිටි TB ඉලංගරත්න මහතාගේ මූලිකත්වයෙනි. එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දිනේ සැමරීම සංකේතාත්මකව සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය.
ඒකාබද්ධ රතු මැයිරැලිය නොපවත්වා අන්තර්ජාලය ඔස්සේ කම්කරු දිනය සැමරීම සිදු කරන බව අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. කම්කරු දිනයේ නිමිත්තෙන් සුපුරුදු පරිදි සිදුවන මැයිරැලිය නොපවත්වා දේශන පවත්වා ජනතාව දැනුම්මත් කිරීම ජනමාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදු කරන බව ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය. අප කළ විමසීමකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගම මහතා ප්‍රකාශ කළේ කම්කරු ජනතාවගේ ගැටළු විසඳීම කළ යුතු ආකාරය කෙරෙහි අවධානය යොමු කරමින් සංකේතාත්මකව මාර්ගගත ක්‍රමයට කම්කරු දිනය හෙට සමරන බවයි. ලංකා කම්කරු පක්ෂය අද පෙරවරු 11:30ට සෝන්ඩස් ප්‍රදේශයේ පිහිටි ඒ ගුණසිංහ මහතාගේ ප්‍රතිමාව අභියසදී කම්කරු දිනය සමරන බව එම පක්ෂයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතින් 1636 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,08,120කි. තවත් කොවිඩ් ආසාදිතින් 530 දෙනෙකු ඊයේ දිනය තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මේ දක්වා සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 95,975ක් වේ. කොවිඩ් ආසාදිත මරණ 11ක් ඊයේ දිනය තුළ වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 678ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා පවසයි. මේ අතර තවත් ප්‍රදේශ රැසක් හුදකලා කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ බදුරලේ පොලිස් බල ප්‍රදේශයේ බොල් උන්න ඉකුරුදළුව මිදලන මෝරපිටිය පැලෑඳ හැඩිකල් යන ග්‍රාමීණ නිලධාරී වසම් එලෙස හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය. තීනියාවල සහ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ මාකලන්දාව බෝතලාව කටුව කැලේ වැල්මීගොඩ පහළ හවෙස්ස මිරිස්වත්ත සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාමීණ නිලධාරී වසම්ද හුදකලා කර ඇත. පොළොන්නරුව ඇලහැර සරුබිම ග්‍රාමීණ නිලධාරී වසමද හුදකලා කර තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල පුද්ගලයන් 4087 දෙනෙකුට එරෙහි නඩු පවරා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ඊයේ දින තුළ පුද්ගලයෝ 187 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම ඉදිරියේදී සිදු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙරට තුළ ව්‍යාප්ත වන නව COVID-19 වෛරස් ප්‍රභේදය වාතයෙන් බෝ විය හැකි බවට ජාත්‍යන්තර පරීක්ෂණ වලින් තහවුරු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල විද්‍යා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තන මහතා පවසයි. මෙරටින් වාර්තා වන එංගලන්ත කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කෙරේ. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නම් වෛරසෙන් ආරක්ෂා විය හැකි බව හේතෙම පෙන්වා දෙයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් යෝජනා 10ක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාර දුන් බව එම සංගමය පවසයි. COVID-19 පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම, අහමුණුවේදී පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය ඒකාකාරීව පවත්වාගෙන යාම තුළින් රෝගීන්ගේ ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යන යෝජනාද ඊට අන්තර්ගත වේ. විල්පත්තු රක්ෂිතට හානි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ. සෙසු දඬුවම් වලට අමතරව විශාල දඩ මුදලක් ගෙවීමටද අධිකරණයෙන් මන්ත්‍රීවරයාට නියෝග කළේය. ඊට දී තිබූ කාලයේද ඉක්මවා ගොස් තිබේ. මේ සම්බන්ධව අදහස් දක්වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ බදියුදීන් මන්ත්‍රීවරයා නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කර ඇති බවයි. ලබන ජුනි 4 වෙනිදා එම අභියාචනය කැඳවීමට නියමිත බව වාර්තා වේ. කොළඹ වරායනගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත ලබන 5 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැන්න බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා විවාදය පැවැත්තේ. ඒ දින දිවා විවේකයේ සඳහා සභාව කල්දැබීමක් සිදු නොකරන බවද හෙතෙම වැඩිදුරටත් කියයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී සංවිධානය කරන රතන සූත්‍ර සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 178 වැන්න බොරලැස්කමුව පිල්ලෑව බෝධිරාජාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ.
ඒ පිළිබඳ අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය පොළොන්නරුවේ සීලානන්ද ස්වාමින් වහන්සේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා දේශනා කරන රතන සූත්‍ර දේශනා මාලාවේ 178 වෙනි දේශනාව බොරලැස්කමුව පිල්ලෑව බෝධිරාජ විහාරස්ථානයේ සිට අද හවස 6:30ට විකාශනය කරන බැවින් සියලු දෙනාම මේ වටිනා පිරිතට සවන් දෙන්න එදා විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම සඳහා ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව දේශනා කොට වදාළ මේ සම්භාවනීය එකම පිරිත අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් නිවැරදිව කරගෙන යන මේ පිරිත් දේශනාවට හැම දිනම සහභාගී සවන් දෙන මේ පිරිත හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. පස්වරු 6:30 සිට සිංහල වෙළඳ හා සිටියපෙන් සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනාව සජීව ලෙස විසුරුවා හැරේ. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම. වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෑතකදී දැඩි කතාබහට ලක් වූ අනුමත ප්‍රමාණයට වැඩියෙන් ඇෆ්ලටොක්සින් නැමැති රසායනිකය අඩංගු ආනයනය කළ පොල් තෙල් තොගය ප්‍රතිඅපනයනය කෙරේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ සහ ප්‍රමිති ආයතනයේ අනුමැතිය හිමි වූ පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික් ටොන් 230ක් මැලේසියාවේ පිහිටි සමාගමක් වෙත ප්‍රතිඅපනයනය කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ආසන සංඛ්‍යාවට පමණක් පොදු ප්‍රවාහන සියාවල මගින් ප්‍රවාහනය කළ යුතුවද මේ වන විට එවැනි තත්ත්වයක් දක්නට නොමැති බව ජනතාව පවසති. බොහෝ පෞද්ගලික බස් රථ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බවට පත්ව ඇත. සීමාව ඉක්මවා මගින් ප්‍රවාහනය කිරීම නගරාශ්‍රිතව දක්නට ලැබේ. COVID-19 වෛරසයේ දරුණු ලෙස ව්‍යාප්ත වන මේ දිනවල එවැන්නක් සිදු කිරීම කිසිසේත්ම කාලෝචිත නොවේ. ඇතැම් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් නිවැරදිව මුඛාවරණය නොපළඳින බවත් නිරීක්ෂණය වේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාලතුමනි මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති ගත වූ පැය 24 තුළ ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 8,55,304ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිත සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 4,02,110ක් ලෙස සටහන් වේ. බ්‍රසීලෙන් ආසාදිතින් 73,076ක්ද ඇමරිකාවෙන් ආසාදිතින් 57,342ක්ද ප්‍රංශයෙන් 24,299ක්ද තුර්කියෙන් ආසාදිතින් 31,891ක්ද වාර්තා වී තිබේ. ගත වූ පැය 24 තුළ පුරා කොවිඩ් ආසාදිත මරණ 13,731ක් වාර්තා වන අතර වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වේ. 3,522ක් ලෙස එය සටහන් වේ. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ ජනජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. දැඩි සෞඛ්‍ය අර්බුදයකටද එරටපත් ඇත. ග්‍රාමීය ප්‍රදේශ වෙතද වෛරසයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වේ. අත්‍යවශ්‍ය ඖෂධවල පවා දැඩි හිඟයක් ඉන්දියාව තුළ මතුව ඇත. පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට සහාය දක්වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවකින් ඉල්ලීමක්ද කරයි. කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය කිරීමේ කටයුතුද ඉන්දියාව තුළ දැඩි අර්බුදයකට ලක්ව ඇත. ආසාදිතින් රැගත් ඥාතින් රෝහල් ඉදිරිපිට රැස් වී සිටින ආකාරය නිරීක්ෂණය වේ. කාර් බෝම්බයක් පුපුරා යමින් ඇෆ්ගනිස්තානයේ පුජ්‍යලෝ 30 දෙනෙකුට ජීවිත අහිමි වෙති. ඔවුන් අතර පාසල් සිසුන්ද සිටින බව වාර්තා වේ. නැගෙනහිර ලෝගර් ප්‍රදේශයේදී මේ පිපිරීම සිදුව ඇත. පුජ්‍යලෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් බාරගෙන නොමැත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්මන් රජයේ නගරසියේ සංවර්ධන වැඩසටහන යටතේ ඇහැලියගොඩ නගරයේ සංවර්ධනය කෙරේ. එම නගරයේ වාහන තදබලයට පිළීමක් ලෙස කිලෝමීටර් 2.2ක දුරකින් යුතු විකල්ප මාර්ගයක් ඉදිකෙරේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 350කි. මේ වසර අවසන් වීමට ප්‍රථම ව්‍යාපෘති අවසන් කරන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියයි. ක්‍රීඩා පුවත්.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනේ නිමාවන විට කඩලු 6ක් දැවි ලකුණු 469ක් රැස් කරගෙන සිටියේය. ලහිරු තිරිමාන ලකුණු 140යි. ඔහුගේ නිමට 4 පාර 15ක් ඇතුළත් විය. නායක දිමුත් කරුණාරත්න ලකුණු 118යි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් රැස් කළේය. නිරෝෂන් දික්වැල ලකුණු 64ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටි. රමේෂ් මෙන්ඩිස් ලකුණු 22යි. පන්දියයිමේදී බංග්ලාදේශ කණ්ඩායමේ තස්කින් ආමඩ් ලකුණු 119කට කඩලු 3ක් බිඳ හෙළීය. අද තරගයේ තෙවන දිනයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ව්‍යසන තත්ත්වය තුළ මතුවන අප්‍රවණතා හමුවේ ව්‍යවසායකින් ඉදිරියට ගෙනීමට කැපවී ක්‍රියා කරන බව ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපති කේශලා ජයවර්ධන මහත්මිය පවසන්නීය. හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනිකුත් සියලු ප්‍රදේශවල ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛා සියල්ල විවෘතව පවතී. ගනුදෙනුකාර බහුතුන්ට සේවය සැලසීම සඳහා සේවක මණ්ඩලය කැපවී ක්‍රියා කරයි. අවශ්‍ය වූහොත් ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ණය ලබා දීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. නව රාජ්‍ය ප්‍රතිපාදනයට අනුව රාජ්‍ය මූල්‍යාංශය මධ්‍යකාලීනව වර්ධනය වෙතයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ව්‍යාපාරික හිතකාමී බදු ක්‍රමයක් පවත්වාගෙන යාම එහිදී මූලික වී තිබේ. එමගින් රජයේ ආදායම ඉහළ නංවා ගැනීමත් බදු ගෙවීමේ පිරිස වැඩි කර ගැනීමත් අපේක්ෂා කරයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල.
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි. සංකේතාත්මකව කම්කරු දිනය සැමරීමට පියවර. වැඩ කරන ජනතාවට පීඩාවට පත් කරන දිළිඳුකම තුරන් කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිවා රැ වෙහෙසෙන වැඩ කරන ජනතාවගේ කැපවීම අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට. අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් කටයුතු කිරීමට කම්කරු දිනයේදී අදිටන් කරගත යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. මෙරට වැඩිම කොවිඩ් ආසාදින් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි. ඒ 1600 ඉක්මවයි. තවත් ගම් රැසක් හුදකලා කෙරේ. විල්පත්තු රක්ෂිතට හානි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයාට ලබා දුන් නඩු තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා. වරාය නගර පනත් කෙටුම්පත 5 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ අනසක පතුරුවති. ප්‍රවෘත්තීන් සමප්තයි. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.